ආයුබෝවන් දුවේ පුතේ උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ රසායනික සමතුලිතතාව යටතේ එන පාඩම් කිහිපයක් මේ දක්වා අපි දිගටම සාකච්ඡා කරගෙන ආවේ. අදත් අපි එම ඒකකයේම පාඩමක් මෙතෙන් සිට තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ අපි මේ දක්වා සාකච්ඡා කරගෙන ආපු කොටස්වල අවසාන වශයෙන් සාකච්ඡා කරපු පාඩමේදී අපි අවධානය යොමු කළේ අම්ල භෂ්ම දර්ශක සම්බන්ධව. ඊළඟට අපි ප්‍රධාන වශයෙන්ම අම්ල භෂ්ම අනුමාපන සම්බන්ධව සාකච්ඡා කරා. එතනදී මුලින්ම ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපන විස්තර කරා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා මේ ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයේදී pH අගය වෙනස් වෙන්නේ කොයි ආකාරයකටද? ආරම්භක pH අගය, සමකතාලක්ෂයේදී pH අගය. ඊට පස්සේ අපි සාකච්ඡා කරා එවැනි ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයකදී මාධ්‍යයේ pH අගය වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරිකව විස්තර කරා. ඊට පස්සේ අම්ල භෂ්ම දර්ශකවල pH පරාසය අනුසාරයෙන් එවැනි අම්ල භෂ්ම අනුමාපනයක් සඳහා අපි දර්ශකයක් තෝරගන්නේ කොහොමද කියන එක විස්තර කරා. එතනදී ඔයගලන්ට මතකයි අපි සාකච්ඡා කරේ සමකතාලක්ෂය ආසන්නයේදී මාධ්‍යයේ pH අගය ශීඝ්‍ර ලෙස වෙනස් වන පරාසය තුළ කිසියම් දර්ශකයක pH පරාසය පවතිනවා නම් එවැනි අම්ල භෂ්ම දර්ශකයක් සුදුසු බව. ඊළඟට අපි විස්තර කරා සාන්ද්‍රණයේ වෙනස් වීමේදී අම්ලයේ සහ භෂ්මයේ සාන්ද්‍රණයේ වෙනස් වීමේදී ඒ මාධ්‍යයේ ශීඝ්‍ර pH විපර්යාසය සිද්ධ වන පරාසයත් වෙනස් වෙනවා. ඒ අනුව අපි දර්ශකයේ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු බව විස්තර කරගත්තා. ඊට පස්සේ අපි කතා කරා ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපන වලට පස්සේ දුබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපන ගැන. ඒතර එතෙන්දී අපි ඇසිටික් අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අනුමාපනය කරන ආකාරය සාකච්ඡා කරා. එතෙන්දීත් අපි ආරම්භක pH අගය, අර්ධ සමකතාලක්ෂයේදී pH අගය සහ ඊට පස්සේ සමකතාලක්ෂයේදී pH අගය ගණනය කරලා ඊට පස්සේ අපි විස්තර කරා එවැනි අම්ල භෂ්ම අනුමාපනයකදී මාධ්‍යයේ pH අගය වෙනස් වෙන්නේ කොහොමද? එතනදිත් අර කලින් කියපු විදිහට දර්ශකයක pH පරාසය හොයාගන්නේ කොහොමද කියන කාරණය. හොඳයි. එහෙමනම් දුවේ පුතේ අද අපි එතෙන් සිට තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දුබල භෂ්මයක් ප්‍රබල අම්ලයක් එක්ක අනුමාපනය කිරීම හා සම්බන්ධව කලින් වගේම තොරතුරු ටිකක්. ඒතර අපි අද මෙතනදී අපේ සාකච්ඡාවට අරගෙන තියෙනවා දුබල භෂ්මයක් ලෙස ඇමෝනියා ද්‍රාවණයක් සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වෙන. ඒතර ඒක අපි අනුමාපනය කරනවා සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වෙන HCl ද්‍රාවණයක් සමග. ඒතර අපි කලින් සාකච්ඡා කරපු කලින් පාඩමේදී සාකච්ඡා කරපු අනුමාපන දෙකේදීම අපි බියුරට් එකට තමයි භෂ්මය ගත්තේ, අනුමාපන ෆ්ලාස්කුවට තමයි අම්ලය ගත්තේ. මෙතෙන්දිත් අපේ සාකච්ඡාව පහසු කරගන්න අර අර්ධ සමකතාලක්ෂයේ තියෙන වැදගත්කම වගේ දේවල් ටිකක් විස්තර කරන්න අපි පොඩ්ඩක් අනිත් පැත්තට මෙතනදී මුලින් විස්තර කරනවා කොහොමද අපි භෂ්මය ගන්නවා අනුමාපන ෆ්ලාස්කුවට. එතකොට මෙතනදී දැන් ආරම්භයේදී මෙතෙන්දිත් අපිට කලින් වගේම ආරම්භක pH අගය විස්තර කරන්න තියෙනවා, අර්ධ සමකතාලක්ෂයේදී pH අගය විස්තර කරන්න තියෙනවා. එතකොට මේ අනුමාපනයේ ආරම්භයේදී මාධ්‍යයේ මොනවද තියෙන්නේ? ජලීය ඇමෝනියා. එතකොට මේ ඔයගොල්ලන්ට විස්තර කරලා තියෙන්නේ ජලීය ඇමෝනියා ද්‍රාවණයක pH අගය ගණනය කරන ආකාරය. අපි මෙවැනි ගණනය කිරීම පවා කලින් පාඩම් වලදී විස්තර කරා ඔයගොල්ලන්ට මතක ඇති. එතකොට සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. එතකොට සමතුලිත අවස්ථාවේදී x ප්‍රමාණයක් විඝටනය වුණා කියලා අපි සලකනවා. ඒතර KB සඳහා ප්‍රකාශනය ලියලා මේ ආකාරයට ඒතර අපිට OH- සාන්ද්‍රණය KB වැඩි කිරීම C වල වර්ගමූලයෙන් ලැබෙනවා කියලා කෙටියෙන් සලකන්න පුළුවන්. ඒ අනුව අපිට OH- සාන්ද්‍රණය හොයලා ඒ අනුසාරයෙන් pH හොයලා pH අපිට එතකොට 11.128යි කියලා ගණනය කරගන්න පුළුවන්. ඊළඟට අපි යමු වෙනවා අර්ධ සමකතාලක්ෂයේදී pH අගය. ඒතර අර්ධ සමකතාලක්ෂය කියන්නේ ප්‍රතික්‍රියාව හරියටම 50%ක් සිද්ධ වෙච්ච අවස්ථාව. දැන් දූල පුතාලට මතක ඇති අපි සමකතාලක්ෂය කියලා කිව්වේ මොකද්ද? ප්‍රතික්‍රියාව 100%ක් සිද්ධ වෙච්ච අවස්ථාව. දැන් මේ අපි සාකච්ඡා කරන්න යන්නේ අර්ධ සමකතාලක්ෂය. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව හරියටම
50ක් සිද්ධ වෙච්ච අවස්ථාව. ඒතර 50ක් සිද්ධ වුණා කියන්නේ ඉතිරි වෙච්ච ඇමෝනියා සාන්ද්‍රණය සමාන වෙනවා හැදිච්ච ලවණේ, ඒ කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණයට. ඒ අනුව ඉතිරි ඇමෝනියාගේ විඝටනය අපි නොසලකිය හැකි තරම් කුඩයි කියලා සැලකුවොත් එහෙම මෙතෙන්දී ඇමෝනියා සාන්ද්‍රණය ඇමෝනියම් අයන සාන්ද්‍රණයට සමාන වීම නිසා අපිට ලැබෙනවා pOH අගේ සමානයි කියලා pKb වලට. pOH සමානයි pKb. ඒතර ඒ අනුව අපිට pOH ගණනය කරලා ඒ අනුසාරයෙන් pH හොයාගන්න පුළුවන්. ඊළඟට පුතේ මේ තියෙන්නේ සමකතාලක්ෂයේදී pH අගේ හොයන ආකාරය. දැන් සමකතාලක්ෂයේදී මොනවද තියෙන්නේ? සම්පූර්ණයෙන්ම ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදිලා තියෙන්නේ. ඇමෝනියා ටික ඔක්කොම ඇමෝනියම් ක්ලෝරයිඩ් බවට ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙලා. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක අපි කොහොමද pH අගේ හොයන්නේ කියන එක කලින් දවසකත් සාකච්ඡා කරලා තියෙනවා. ඔයගලන්ට ආපහු මතක් කරගන්න පුළුවන්. එතකොට ඇමෝනියම් අයනයේ ජල විච්ඡේදනය තමයි සලකන්න තියෙන්නේ. එතකොට මෙතනදී ඇමෝනියම් වල Ka අගේ නෙමෙයි අපිට වැඩිපුර පොත්පත්වල තියෙන්නේ ඇමෝනියාගේ Kb. ඒ නිසා අපි අර කලින් සාකච්ඡා කරපු සම්බන්ධතාවයක් මෙතෙන්ට නැවතත් පාවිච්චි කරනවා. මොකද්ද? සංයුග්මක අම්ල භස්ම යුගලයක Ka වැඩි කිරීම Kb කියන එක Kw වලට සමානයි කියන සම්බන්ධතාවය පාවිච්චි කරලා Ka සඳහා මෙතෙන්ට ආදේශ කරගන්න පුළුවන්. ඒ අනුව ඒ දත්තයන් ටික ආදේශ කරලා අපිට pH හොයාගන්න පුළුවන්. මෙතන එක වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද? මෙතන සාන්ද්‍රණයේ හැටියට ඕගලන්ට පෙන්නලා තියෙනවා 0.1/2. ඒ කියන්නේ දැන් අපි පටන් ගත්තේ සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල ඇමෝනියා ද්‍රාවණයකින්. එතකොට එimhe සියලුම ඇමෝනියා මවුල ටික දැන් ඇමෝනියම් අයන බවට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් සමකතාලක්ෂයේදී අපි බියුරෙට් එකෙන් දාලා තියෙනවා තවත් ඝන සෙන්ටිමීටර 25ක්. ඒතර ෆ්ලාස්කුව තුල ආරම්භයේදී ඝන සෙන්ටිමීටර 25ක් තිබ්බා. අලුතෙන් තව ඝන සෙන්ටිමීටර 25ක් එකතු කරා. දැන් සමස්ත පරිමාව වෙනවා ඝන සෙන්ටිමීටර 50ක්. එතකොට අර කලින් ඇමෝනියා මවුල ප්‍රමාණයම දැන් තියෙනවා කලින් තිබ්බ පරිමාව වගේ දෙගුණයක පරිමාව. ඒ නිසා සාන්ද්‍රණය කලින් වගේ භාගයක් විය යුතුයි. ඒ නිසා මෙතන 0.1/2 වෙනවා සාන්ද්‍රණය. ඒතර ඒ විදිහට අපි ගණනය කරගෙන ආපුවාම අපිට හම්බෙනවා pH අගේ සමානයි 5.278ක් කියලා. එතකොට දැන් මේ පෙන්눔 කරන්නේ අපි අර ගණනය කරගත්ත අගයන් ඇසුරු කරගෙන අඳින ලද ප්‍රස්ථාරයක්. මේ අනුමාපනය සිදු කිරීමේදී මාධ්‍යයේ pH අගේ වෙනස් වන ආකාරය. එතකොට ඔයගලන්ට දැන් පැහැදිලි මාධ්‍යයේ pH අගේ සිදුවීම වෙනස් මාධ්‍යයේ pH අගේ සිදුවන වෙනස සැලකිල්ලට ගත්තාම සමකතාලක්ෂය ආසන්නයේදී මාධ්‍යයේ pH අගේ ශීඝ්‍ර විපර්යාසයකට භාජනය වෙනවා. ආසන්න වශයෙන් pH අගේ 7 සිට pH අගේ 3 පමණ තෙක්. එතකොට දැන් මෙම අනුමාපනය සඳහා අපි කොහොමද දර්ශකයක් තෝරගන්නේ? එතකොට අපි කලින් කියපු කාරණේටම නැවතත් අවධානය යොමු කළොත් එහෙම අපි කොහොමද දර්ශකයක් තෝරගත යුතු වෙන්නේ? මාධ්‍යයේ සමකතාලක්ෂය ආසන්නව ශීඝ්‍ර pH පරාසයකට භාජනය වෙනවා. එතකොට අන්න ඒ පරාසය තුල යම්කිසි දර්ශකයක pH පරාසය තියෙනවා නම් එවැනි දර්ශකයක් තමයි සුදුසු වෙන්නේ. හොඳයි. එහෙමනම් ඔයගලන්ට පැහැදිලි දුවේ පුතේ මෙතන මෙතිල් ඔරෙන්ජ් තමයි වඩා සුදුසු දර්ශකය වෙන්නේ කියන එක. හොඳයි. මේ ප්‍රස්ථාරයේ ඇසුරින් මම ඔයගලන්ට බලාපොරොත්තු වෙනවා කලින් පාඩම් වලදී සාකච්ඡා කරපු ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන කාරණයක් මෙතෙන්ට සම්බන්ධ කරගන්න. හේතුව දැන් අපි යම් විෂය කොටසක් ඉගෙන ගන්නකොට යම් විෂය කොටසක් සාකච්ඡා කරනකොට පුළුවන් තරම් ඒක හා සම්බන්ධ වන වෙනත් තැන්වල තියෙන විෂය කොටසුත් ඒකට සම්බන්ධ කරගත්තොත් අපිට හරි පහසු වෙනවා මේ අලුතෙන් ඉගෙන ගන්න කොටස හොඳට තේරුම් කරගන්න. වගේම විභාගයේදී නිර්මාණාත්මකව ලබා දෙන පිළිතුරකට සාර්ථකව නිර්මාණාත්මකව ලබා දෙන ප්‍රශ්නයකට සාර්ථකව පිළිතුරක් ලබා දෙන්න. හොඳයි. එහෙමනම් දැන් මෙතෙන්දී ඔයගලන්ට පේනවා ආරම්භයේදී
මේ ප්‍රස්ථාරයේ පටන් ගන්නේ යම්කිසි දැන් මේකේ සිරස් පැත්තට නැඹුරු වෙලා ඇවිල්ලා ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ හැඩයට අවධානය යොමු කළොත් එහෙම මේ අර්ධ සමකතා ලක්ෂ්‍ය ආසන්නයේදී කියන්නේ දැන් සමකතා ලක්ෂ්‍ය කියන්නේ හරියටම ඝන සෙන්ටිමීටර 25ක් එකතු කරපු මෙන්න මේ අවස්ථාව අර්ධ සමකතා ලක්ෂ්‍ය කියන්නේ 12.5ක් එකතු කරපු මෙන්න මේ හරිය. ඒතර මෙන්න මේ හරියදී ඔයගලන්ට පේනවා මේ ප්‍රස්ථාරය යම් ප්‍රමාණයකට x අක්ෂයට සමාන්තරතාවයක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ අපි මේ එකතු කරනු ලබන අම්ල පරිමාවට අනුරූපව pH අගය වෙනස් වෙන්නේ ඊටාම සෙමින්. එතකොට දැන් අර්ධ සමකතා ලක්ෂ්‍ය ආසන්නයේදී pH අගයේ සිදුවන වෙනස සිද්ධ වෙලා තියෙන්නේ අඩුවෙන්. සමකතා ලක්ෂ්‍යයේදී ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ආරම්භයේත් සෑහෙන ප්‍රමාණයක සෑහෙන ශීඝ්‍රතාවකින් වෙනස් වෙනවා. එතකොට දැන් අපි නැවත මතක් කරොත් එහෙම දැන් අර්ධ සමකතා ලක්ෂ්‍යයේදී මොකද්ද తত্ত্বය? ඇමෝනියා යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම ඇමෝනියම් අයන සැලකිය යුතු ප්‍රමාණයක් හැදිලා තියෙනවා. එතකොට මේ මාධ්‍යයේ ඇමෝනියා සහ ඇමෝනියම් අයන දෙකම උපරිම සාන්ද්‍රණයකින් තියෙන්න පුළුවන් අවස්ථාව තමයි අර්ධ සමකතා ලක්ෂ්‍ය. එහෙමනම් මේ අර්ධ සමකතා ලක්ෂ්‍ය අවට මේ ද්‍රාවණය අනුමාපන ප්ලාස්කුවේ තියෙන ද්‍රාවණය උපරිම ස්වාරක්ෂක ක්‍රියාවක් පෙන්눔 කරනවා. හොඳයි. ඒතර ඒ කාරණයක් මතක් කරේ අපි කලින් සාකච්ඡා කරපු කොටසට මේක සම්බන්ධ කරගන්න. අපි කලින් පාඩමේදී විස්තර කරා මේ pH ප්‍රස්ථාරයේ හැඩය එහෙම නැත්නම් මේ මාධ්‍යයේ pH අගේ ශීඝ්‍ර විපර්යාසයකට භාජනය වන ඒ පරාසයේ තීරණය වෙන සාධක කීපයක්. ඒතර අපි එතෙන්ද විස්තර කරා මේ අම්ලය සහ භස්මයේ සාන්ද්‍රණ මත තීරණය වෙනවා සහ දුබල භස්මයේ භස්ම විඝටන නියතය KB මත තීරණය වෙනවා. ඒතර KB විශාල වෙන්න තමයි මේ පරතරයත් විශාල වෙන්නේ. ඒතර KB යගේ කුඩා වෙන්න මේ පරතරය පටු වෙනවා. ඒතර ඔයගලන්ට පැහැදිලි අනුමාපනයක් ප්‍රායෝගිකව වඩා සාර්ථක වීමට නම් පුළුවන් තරම් මේ පරතරය විශාල වෙන්න ඕනේ. එතකොට භස්ම විඝටන නියතය විශාල විය යුතුයි. අපි කලින් කතා කරා අම්ල විඝටන නියතයත් ඒ ආකාරයටම විශාල විය යුතුයි. හොඳයි. එමනම් දුවේ පුතේ අපි ඊළඟට යොමු වෙනවා අපේ ඊළඟ අම්ල භස්ම අනුමාපනය. මොකද්ද? දුබල අම්ල දුබල භස්ම අනුමාපනය. දුබල අම්ල දුබල භස්ම අනුමාපනය. එතකොට මෙතෙන්දිත් අපි දුබල අම්ලය ලෙස තෝරගන්නවා ඇසිටික් අම්ලය, දුබල භස්මය ලෙස තෝරගන්නවා ඇමෝනියා. එතකොට මේ අනුමාපනයේදී දැන් අපි කලින් වගේ ගණනය කිරීම කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මෙතනදී අපිට හිතා ගන්න පුළුවන් ගණනය කිරීම දැන් ඔයගොල්ලෝ කරන විදිය දන්නවා. මෙතනදී අපිට පුළුවන්කම ලැබෙනවා මාධ්‍යයේ pH අගේ වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරිකව නිරූපණය කරගන්න. දැන් ඔයගොල්ලන්ට මේකෙදි පැහැදිලි කලින් අවස්ථාවවලදී වගේ සැලකිය යුතු පරාසයක් තුල මාධ්‍යයේ pH අගේ වෙනස් වෙන්නේ නැහැ මේ සමකතා ලක්ෂ්‍ය ආසන්නයේදී. එතකොට දැන් අපි සමකතා ලක්ෂයට ඊටාම ආසන්න අන්ත ලක්ෂයක් ලබා ගැනීම සඳහා පාවිච්චි කරනවා මොකද්ද? අම්ල භස්ම දර්ශකයක්. එතකොට දැන් අර සමකතා ලක්ෂය ආසන්නව මාධ්‍යයේ ශීඝ්‍ර pH විපර්යාසයේ සිදුවන පරාසයනේ අපි සැලකිල්ලට ගන්නෙ. ඒතර එම පරාසය තුල දර්ශකයේ pH පරාසයේ තියෙන ඕනම අම්ල භස්ම දර්ශකයක් පාවිච්චි කරන්න පුළුවන් කියන එකයි අපි සාකච්ඡා කරේ. එතකොට බලන්න එහෙමනම් දුවේ පුතේ මෙතන මෙම අනුමාපනයේදී එවැනි විශාල පරාසයක් තුල මාධ්‍යයේ pH අගේ වෙනස් වෙන්නේ නැති නිසා කිසිදු අම්ල භස්ම දර්ශකයක් මගින් අපිට නිවැරදි තියුණු අන්ත ලක්ෂයක් ලබා ගන්න බෑ. දර්ශකයේ මගින් වර්ණ විපර්යාසයක් ලබා දෙයි. නමුත් ඒ වර්ණ විපර්යාසය අපිට අවශ්‍ය නිවැරදි අන්ත ලක්ෂයක් ලබා ගැනීමට තරම් උචිත වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙවැනි අම්ල භස්ම අනුමාපන ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ නැහැ. එහෙමනම් දුවේ පුතේ අපි දැන් තව ඊ타මත්ම වැදගත් කොටසකට යොමු වෙනවා ඊළඟට.
අපි මේ දක්වා දිගටම මේ කොටසේදී විස්තර කරගෙන ආවේ ඒක භාෂ්මික අම්ල. ඒක භාෂ්මික අම්ල. ඒ කියන්නේ එක H+ අයනයක් පිට කරන්න පුළුවන් අම්ල. ඊළඟට ඒක ආම්ලික භස්ම. ඒ කියන්නේ එක H+ අයනයක් ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් භස්ම ගැන. දැන් මෙතනින් එහාට ඔයගලන්ට විස්තර කරන්න තියෙනවා බහුභාෂ්මික අම්ල, බහු ආම්ලික භස්ම. ඉතින් එතනදිත් මම මේ පාඩමේදී වැඩිපුර අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්විභාෂ්මික අම්ල සම්බන්ධව. ද්විභාෂ්මික අම්ල සම්බන්ධව. මොකද අපිට වැඩිපුර මේ විෂය නිර්දේශය තුල කතා කරන්න තියෙන්නේ ද්විභාෂ්මික අම්ල සම්බන්ධව. හොඳයි. එහෙමනම් දුවේ පුතේ අපි මෙතනදී සලකනවා ද්විභාෂ්මික අම්ලයක් H2A කියලා. ද්විභාෂ්මික අම්ලයක් H2A. එතකොට මේ H2A විඝටනය වෙනවා පියවර දෙකකට. එතකොට පළවෙනි පියවරේදී H2A විඝටනය වෙනවා HA- බවට. ඊට පස්සේ දෙවෙනි පියවර හැටියට HA- තවදුරටත් A2- දක්වා විඝටනය වෙනවා. එතකොට දැන් මේකේ පළවෙනි විඝටනය පමණක් සලකලා අපිට පළමු අම්ල විඝටන නියතය ඒ කියන්නේ Ka1 මේ විදිහට අර්ථ දක්ව ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි විඝටනය සලකලා දෙවෙනි අම්ල විඝටන නියතය Ka2 මෙන්න මේ ආකාරයට අර්ථ දක්ව ගන්න පුළුවන්. අර අපි කලින් පාඩම් වලදී සාකච්ඡා කරපු Ka සඳහා අර්ථ දැක්වීම එහෙම නැත්නම් ඒ ප්‍රකාශනය ලියපු ආකාරයම තමයි. දැන් මේ තියෙන්නේ ඔයගලන්ට දීලා තියෙන ගැටලුවක් සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල H2A නැමැති ද්විභාෂ්මික අම්ල ද්‍රාවණයක සෙල්සියස් 25 දී pH අගය ගණනය කරන්න කියලා. ඒතර ඔයගලන්ට Ka1 වලගේ දීලා තියෙනවා 4 වැඩි කිරීම 10^6ක් කියලා. Ka2 වලගේ දීලා තියෙනවා 1 වැඩි කිරීම 10^8 කියලා. එතකොට මේ ගැටලුව විසඳීම සඳහා අපි භාවිතා කරන ක්‍රමවේදය තෝරා ගැනීමේදී මේ Ka1 සහ Ka2 වල අගයන් සංසන්දනය කිරීමක් සිද්ධ කරන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ Ka1 සහ Ka2 අගයන් බොහෝ දුරට සමාන නම් ආසන්න ලෙස ඒ කියන්නේ ගොඩාක් ලොකු පරතරයක් නැත්නම් අපි සාමාන්‍යයෙන් මේක කියන්නේ 10 3ක 4ක වගේ පරතරයක් ඊට වඩා අඩු පරතරයක් නම් තියෙන්නේ. අපි මේ Ka1 සහ Ka2 දෙකම සලකන්න වෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා යම් සමතුලිත ප්‍රතික්‍රියාවක් යම්කිසි ප්‍රතික්‍රියා දෙකක එකතුවක් ලෙස ලියා ගන්න පුළුවන් අවස්ථාවක ඒ සමස්ත ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය ලබා ගන්න පුළුවන් අර සංරචක ප්‍රතික්‍රියා දෙකේ සමතුලිතතා නියතයන්ගේ ගුණිතය ලෙස. ආන්න ඒ කාරණයම අපි මෙතෙන්ට නැවත යෙදුවොත් එහෙම දැන් මේ පෙන්නලා තියෙන්නේ H2A ගේ විඝටනය. ඒතර H2A A2- දක්වා සම්පූර්ණයෙන් විඝටනය වීම මේ සලකලා තියෙන්නේ. එතකොට එතනදී මේ H2A ගේ සම්පූර්ණ විඝටනය කියන්නේ විඝටන දෙකක එකතුවක්. එතකොට මේ සම්පූර්ණ විඝටනයට අදාළ විඝටන නියතය සමාන වෙනවා අර එක් විඝටන නියතයන්ගේ ගුණිතය. ඒ කියන්නේ Ka1 සහ Ka2 වල ගුණිතයට සමාන වෙනවා. එතකොට මේ අගයන් දෙක ආදේශ කරලා අපිට Ka වල අගය මෙතෙන්ට යොදා ගන්න පුළුවන්. ඒ විදිහටම මෙතන Ka ගේ ප්‍රකාශනය ලියලා ඒකට මේ x පද වලින් ආදේශ කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දි බලන්න දුවේ පුතේ මේ අවසාන සාන්ද්‍රණ දැන් අපි H2A ගෙන් x ප්‍රමාණයක් විඝටනය වෙනවා කියලා ගත්තොත් ඒතර හැදෙන H3O+ ප්‍රමාණය 2x වෙනවා. A2- ප්‍රමාණය x වෙන්නේ. එතකොට ඒක මේ ප්‍රකාශනයට ආදේශ කරපුවාම අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයට x වල අගය සමානයි කියලා 1 වැඩි කිරීම 10^5යි කියලා. x වල අගය 1 වැඩි කිරීම 10^5යි. එතකොට x වල අගය 1 වැඩි කිරීම 10^5යි. එතකොට x කියලා කියන්නේ H3O+ සාන්ද්‍රණය නෙමෙයි. එතකොට H3O+ සාන්ද්‍රණය කියන්නේ එතකොට 2x. ඒ කියන්නේ 2 වැඩි කිරීම 10^5යි. එතකොට අපිට පුළුවන් ඒක pH වලට හරවලා
ඊට අදාළ pH අගය ගණනය කරගන්න. ඊළඟට දැන් අපිට ඒ ගැටලුවම වෙනත් ආකාරයකට දීලා තියෙනවා. ඒ කියන්නේ එම ගැටලුවම උනාට මෙතන Ka1 සහ Ka2 වලට දීලා තියෙන අගයන් වෙනස්. දැන් මම කිව්වා කලින් ගැටලුව විසඳනකොට Ka1 වල සහ Ka2 වල අගයන් සංසන්දනය කරලා තමයි අපි ගැටලුව විසඳන ආකාරය තීරණය කරන්නේ. එතකොට දැන් මෙතන Ka1 වෙන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 5යි Ka2 වෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 11 වෙනි බලය. එතකොට Ka1 සහ Ka2 වල විශාල පරතරයක් තියෙනවා, විශාල වෙනසක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ විශාල වෙනසක් තියෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා පළමු විඝටනයට සාපේක්ෂව දෙවෙනි විඝටනය නොසලකා හරින්න. පැහැදිලිද කියපු දේ? පළමු විඝටනයට සාපේක්ෂව දෙවෙනි විඝටනය නොසලකා හරින්න පුළුවන්. ඒ කියන්නේ මාධ්‍යයේ pH අගය ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ පළමු විඝටනයෙන් ලැබෙන H+ සාන්ද්‍රණය මත. ඒ නිසා මේ ගාන අපි විසඳනවා එම පළමු විඝටනය පමණක් සැලකිල්ලට අරගෙන අපි අර කලින් පාඩම් වලදී ඒක භාෂ්මික දුබල අම්ලයක pH අගය නිර්ණය කරපු ආකාරයටම. ඒතර මෙතනදී අපිට කලින් විදිහට සුළු කරපුවාම ලැබෙනවා pH අගය 3ක් කියලා. හොඳයි. එහෙමනම් දුවේ පුතේ අපිට ඊළඟට මේ ද්විභාෂ්මික අම්ල සම්බන්ධ වෙන අනුමාපන වලට අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන මම ද්විභාෂ්මික අම්ල සම්බන්ධ වෙන අනුමාපන කියන එක විස්තර කළාට අපේ විෂය නිර්දේශය තුල තියෙන්නේ සෝඩියම් කාබනේට් HCl එක අනුමාපනය. එතකොට සෝඩියම් කාබනේට් කියලා කියන්නේ එහෙම නැත්නම් කාබනේට් අයන කියලා කියන්නේ කාබොනික් අම්ලය හා සම්බන්ධ වෙන සංයුග්මක භස්මය. එතනදී පටල ගන්න එපා. කෙලින්ම කාබොනික් අම්ලයේ සංයුග්මක භස්මය නෙවෙයි කාබනේට්. කාබොනික් අම්ලයේ සංයුග්මක භස්මය වෙන්නේ බයිකාබනේට්. බයිකාබනේට් වල සංයුග්මක භස්මය තමයි කාබනේට් වෙන්නේ. එතකොට මම මෙතනදී Na2A කියලා අරගෙන තියෙනවා සාධාරණ වශයෙන්. ඉතින් ඕගලන්ට තේරුම් ගැනීමේ පහසුවට මේ Na2A කියන්නේ හරියට සෝඩියම් කාබනේට් වගේ කියලා සලකා බලන්න ඕනේ. එතකොට ඒ වගේම මෙතන A2- අයනය කියලා කියන්නේ කාබනේට් ලෙස සලකන්න. එතකොට දැන් මෙතන Kb1 ඒ කියන්නේ පළමු භස්ම විඝටන නියතය. අර්ථ දක්වන්න පුළුවන් මේ A2- ගේ පළමු ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව සැලකිල්ලට අරගෙන. එතකොට දැන් මෙතන මතක් කරගන්න අපිට Kb නෙවෙයි දීලා තියෙන්නේ මීට අදාළ අම්ලයේ Ka තමයි දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ සම්බන්ධතාවය කියන්නේ Kb1 කියන්නේ Kw බෙදීම Ka2 කියන සම්බන්ධතාවය පාවිච්චි කරන්න වෙනවා අගය ගණනය කිරීමේදී. ඊට පස්සේ මේ Ha- ගේ ජල විච්ඡේදනය. ඒක තමයි දෙවෙනි භස්ම විඝටන නියතය ලෙස යොදා ගන්න අපි පාවිච්චි කරන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට මෙතන දැන් උදාහරණයක් හැටියට අපි ගන්නේ කාබොනික් අම්ලය. ඒතර කාබොනික් අම්ලයට තියෙනවා Ka1 සහ Ka2 කියලා විඝටන නියත දෙකක්. අපි මෙතන සාධාරණ වශයෙන් කාබොනික් අම්ලය විදිහට සාධාරණ වරන් තියෙන H2A. එතකොට කාබොනික් අම්ලයේ විඝටන නියතවලටම ආසන්න විඝටන නියතයන් දෙකක් අපි සලකනවා. සුළු කිරීමේ වඩා පහසුව සඳහා තමයි අපි මේ විදිහට H2A කියලා අරගෙන යන්නේ. එතකොට ඒක ඔයගොල්ලන්ට ඕනම මේ ආකාරයේ ද්විභාෂ්මික අම්ලයක් හා සංසන්දනාත්මකව ඉගෙන ගන්න පුළුවන්. එතකොට දැන් මෙවැනි ලවණයක් කියන්නේ සෝඩියම් කාබනේට් වගේ ලවණයක්. එතකොට මේක ලවණයක් කිව්වට භස්මයක්. එතකොට මේ භස්මය අනුමාපනය කරනවා අම්ලයක් එක්ක. මොකක්ද එතකොට අම්ලය
HCl. එතකොට දැන් මතක් කරන්න අපි විස්තර කරේ මේ සෝඩියම් කාබනේට් වෙනුවට Na2A කියලා අරගෙන තමයි මේ විස්තර කිරීම කරේ. එතකොට දුවේ පුතේ මේ අනුමාපනය සිදු කිරීමේදී අපිට ඊ타ත්ම වැදගත් වන ලක්ෂ්‍ය 5ක් තියෙනවා. ඊ타ත්ම වැදගත් වෙන ලක්ෂ්‍ය 5ක් තියෙනවා. මොනවද ඒ ලක්ෂයන් වෙන්නේ? මෙන්න මේ ආරම්භක pH අගය වැදගත්. ඊළඟට සමකතා ලක්ෂ දෙකක් එනවා. එතකොට මේ සමකතා ලක්ෂ දෙක වැදගත් වෙනවා. ඊළඟට අපිට එනවා අර්ධ සමකතා ලක්ෂයනුත් දෙකක් එනවා. එමනම් දැන් අපි බලමු දුවේ පුතේ මෙන්න මේ ලක්ෂ පහ මේ වැදගත් වන ලක්ෂ පහට අදාළ pH අගයන් අපි ගණනය කරගන්නේ කොහොමද කියන එක. දැන් මේක චුට්ටක් ආපහු ඔයගලන්ට පැටළුණා නම් මම නැවතත් මතක් කරන්නම් අපි මේ මොකද්ද කරන්න යන්නේ. අපි H2A කියලා සාධාරණ වශයෙන් ද්විභාෂ්මික දුබලාම්ලයක් සලකනවා. ඒතර ඒක හරියට H2CO3 වගේ. නමුත් දැන් අපි මේ අනුමාපනයට ගන්නේ A2- අයන ද්‍රාවණයක්. ඒ කියන්නේ භස්මයක්. ඒතර අනුමාපනය කරන්නේ ප්‍රබලාම්ලයක් එක්ක. ඒතර A2- කියන්නේ හරියට කාබනේට් වගේ. ඒතකොට මේ කොටස අවසානයේදී අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡාවේ නිගමන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෝඩියම් කාබනේට් සහ HCl අතර සිදුවන අනුමාපනය පදනම් කරගෙන. එහෙමනම් දුවේ පුතේ දැන් මේ තියෙන්නේ A2- ජලීය ද්‍රාවණයක ආරම්භක pH අගය ගණනය කරන ආකාරය. එතකොට දැන් A2- ගේ පළමු භස්ම විඝටන නියතය. එතකොට A2- ජලීය ද්‍රාවණයේදී ජල විච්ඡේදනය වන ආකාරය HA- දක්වා. එතකොට සමතුලිත සාන්ද්‍රණ දශමයක රින x විදිහට අරගෙන තියෙනවා. එතකොට OH- සාන්ද්‍රණය අපිට කෙටියෙන් විස්තර කරගන්න පුළුවන් සමාන වෙනවා කියලා කොහොමද KB1 වැඩි කිරීම සාන්ද්‍රණයේ වර්ගමූලයට KB1 වැඩි කිරීම සාන්ද්‍රණයේ වර්ගමූලය. එතකොට මෙතන KB1 කියන්නේ මොකද්ද? KW බෙදීම KA2. එතකොට මේ KA2 කියන්නේ මොකද්ද? අර H2CO3 වලට අනුරූප වන විදිහට අපි සාධාරණව ගත්ත H2A වල දෙවෙනි අම්ල විඝටන නියතය. ඒක තමයි KA2 වෙන්නේ. එතකොට ඒ අදාළ අගයන් ආදේශ කිරීම මගින් අපිට පුළුවන්කම ලැබෙනවා මෙතන OH- සාන්ද්‍රණය ගණනය කරගන්න. ඒ අනුසාරයෙන් pOH හොයාගන්න. ඊට පස්සේ සෙල්සියස් 25 දී pH ධන pOH 14ක් වෙන නිසා pH අගය අපිට ලැබෙනවා 12ක් කියලා. ඒ කියන්නේ මේ අනුමාපනය ආරම්භ කරන අවස්ථාවේදී මාධ්‍යයේ pH අගය වෙනවා 12ක්. ඊළඟට අපි යනවා මම කිව්වා දැන් මේක ලක්ෂ 5කට අදාළ pH අගයන් ගණනය කරගන්න තියෙනවා. ටික අපිට දිග ගමනක් යන්න තියෙනවා. ලක්ෂ 5ක pH අගයන් 5ක් හොයාගන්න තියෙනවා. ඒතොර ඒක දැන් පළවෙනි pH අගය හොයාගන්න හැටි අපි විස්තර කරා. මේ දෙවෙනි pH අගය හොයාගන්න එක මොකද්ද? පළමු අර්ධ සමකතා ලක්ෂය. දැන් ඇයි අපිට මෙතන සමකතා ලක්ෂ දෙකක් ලැබෙන්නේ? මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පියවර දෙකකට. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පියවර දෙකකට. අපි මේක සෝඩියම් කාබනේට් සහ HCl අදාළ කරගන්නමින් අපි පසුවට විස්තර කරගමු මොනවද මේ පියවර දෙක කියලා. එතකොට දැන් අපි මුලින්ම කතා කරන්නේ හරියට අර සෝඩියම් කාබනේට් HCl එක්ක සෝඩියම් බයිකාබනේට් දක්වා සිදුවන ප්‍රතික්‍රියාවට වගේ සාධාරණව සිද්ධ වෙන ප්‍රතික්‍රියාව අරගෙන මොකද්ද Na2A HCl එක්ක NaHA සහ සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන ප්‍රතික්‍රියාව සලකලා. එතකොට මේකේ දැන් අර්ධ සමකතා ලක්ෂයේදී මොකද්ද වෙලා තියෙන්නේ? මේ පියවරෙන් හරි අඩක් මේ පියවරෙන් හරි අඩක් දැන් සිද්ධ වෙලා. ඒ කියන්නේ Na2A වලින් 50ක් NaHA බවට පත් වෙලා. එතකොට ඉතිරි A- වල ජල විච්ඡේදනයේ නොසලකා හැරියොත් අපිට එනවා මොකද්ද? ඉතිරි Na2A සාන්ද්‍රණය සමානයි NaHA සාන්ද්‍රණය. ඒ කියන්නේ A2- සාන්ද්‍රණය සමානයි HA- සාන්ද්‍රණය. එතකොට ඒක මේ හෙන්ඩර්සන් සමීකරණයට අනුරූප වන ආකාරයට මේ සම්බන්ධතාවයට ආදේශ කරපුවාම අපිට ලැබෙනවා POH සමානයි PKB1 කියලා. එතකොට
ඒකෙන් pOH හොයාගෙන සෙල්සියස් 25 දී අපිට pH අගය 11ක් කියලා ගණනය කරගන්න පුළුවන්. හොඳයි. අපි කලින් සාකච්ඡා කරා ආරම්භක pH අගය අපි එතෙන්ට ආව 12ක් කියලා. දැන් අර්ධ සමකතා ලක්ෂයේදී අපිට ආව pH අගය 11ක් කියලා. ඊට පස්සේ දැන් අපි යනවා පළමු සමකතා ලක්ෂයට. දැන් පළමු සමකතා ලක්ෂය කියලා කියන්නේ මොකද්ද? මේ අනුමාපනයට අදාළ පළවෙනි පියවර සම්පූර්ණයෙන් සිද්ධ වෙලා ඉවරයි. ඒතර මොකද්ද පළවෙනි පියවර? Na2A කියන එක සම්පූර්ණයෙන්ම NaHA බවට පරිවර්තනය වෙලා. ඒතර ඒක සෝඩියම් කාබනේට් සමග සම්බන්ධ කරමින් අපි කියනවා නම් සෝඩියම් කාබනේට් සම්පූර්ණයෙන්ම සෝඩියම් බයිකාබනේට් බවට පරිවර්තනය වෙලා. එතකොට දැන් මේ අවස්ථාවේදී මාධ්‍යයේ තියෙන්නේ HA-. එතකොට දැන් අපි මේ HA- ද්‍රාවණයක කොහොමද pH අගය හොයන්නේ? HA- වල ජල විච්ඡේදනය සලකලා. එතකොට දැන් මේ තියෙන්නේ HA- වල ජල විච්ඡේදනයට අදාළව ලියපු ප්‍රතික්‍රියාව. එතකොට ඒ ප්‍රතික්‍රියාව සලකලා මේ විදිහට දැන් ඔයගලන්ට හුරුයි මේ ක්‍රියාදාමය කොයි විදිහටද මේ මේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවකට අදාළ pH අගය හොයන්නේ කියන එක. එතකොට දැන් මෙතන KB2 කියන එක සමාන වෙනවා KW බෙදීම KA1 වලට. දැන් OH- සාන්ද්‍රණය සමානයි කියලා අපිට කෙටියෙන් ලියා ගන්න පුළුවන් KB2 වැඩි කිරීම සාන්ද්‍රණයේ වර්ගමූලය. මතක තියාගන්න මම හැමතිස්සෙම පාවිච්චි කරන්නේ භාෂ්මික ද්‍රාවණයක් නම් ඒතර OH- සාන්ද්‍රණය සමානයි භස්ම විඝටන නියතයේ වැඩි කිරීම සාන්ද්‍රණයේ වර්ගමූලය. ඒතකොට දැන් සාන්ද්‍රණය හොයන ආකාරය ඔයගොල්ලන්ට මෙතන මේ කොටු කරලා දාලා තියෙනවා. දැන් මෙතෙන්දී සාන්ද්‍රණය හොයනකොට මතක තියාගන්න අපිට පළමු අර්ධ සමකතා ලක්ෂය හම්බෙන අවස්ථාවේදී ඒ බියුරෙට්ටුවේ තියෙන ද්‍රාවණයෙන් අපි එකතු කරලා තියෙනවා හරියටම ඝන සෙන්ටිමීටර් 25ක්. ඒතර අපි පටන් ගන්නකොට අනුමාපන ප්ලාස්කුවේ තිබුණා ඒත් ඝන සෙන්ටිමීටර් 25ක්. දැන් සමස්ත පරිමාව වෙන්නේ එතකොට 25 50ක්. එතකොට සාන්ද්‍රණය දැන් හරි අඩක් වෙන්න ඕනේ අපි පටන් ගන්නකොට තිබිච්ච Na2A සාන්ද්‍රණය වගේ. එතකොට ඒ අනුසාරයෙන් අපිට මෙතෙන්දී ගණනය කරන්න පුළුවන් OH- සාන්ද්‍රණය මෙන්න මේ විදිහට. එමගින් අපිට පුළුවන්කම ලැබෙනවා pOH හොයන්න. එතකොට සෙල්සියස් 25 දී මේ සම්බන්ධතාවය pH ධන pOH 14යි කියන සම්බන්ධතාවය අපිට පාවිච්චි කරලා pH අගය ගණනය කරගන්න පුළුවන්. හොඳයි. දැන් අපි දැන් ලක්ෂ 3ක් ගණනය කරගත්තා. ආරම්භක pH අගය, පළමු අර්ධ සමකතා ලක්ෂයේදී pH අගය සහ පළමු සමකතා ලක්ෂයේදී pH අගය. ඒතර අපිට තවත් pH අගයන් දෙකක් ගණනය කරගන්න තියෙනවා. මොකද්ද? දෙවෙනි අර්ධ සමකතා ලක්ෂයේදී pH අගය සහ දෙවෙනි සමකතා ලක්ෂයේදී pH අගය. ඒතර දැන් ඔයගලන්ට හුරුයි පළමු අර්ධ සමකතා ලක්ෂයේදී pH අගය හොයපු විදිහටම මෙතනත් හොයන්න පුළුවන්. එකම දේ ඒ විඝටන නියත වල අගයන් වෙනස් වීම පමණයි. එතකොට දැන් දෙවෙනි සමකතා ලක්ෂයේදී මොකද්ද සිද්ධ වෙන්නේ? අර පළවෙනි පියවරෙන් හැදිච්ච NaHA සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙනවා H2A බවට. එතකොට දෙවෙනි අර්ධ සමකතා ලක්ෂයේදී වෙන්නේ මොකද්ද? මේ ප්‍රතික්‍රියාව 50ක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ NaHA වලින් 50ක් H2A බවට පරිවර්තනය වෙනවා. එහෙමනම් දැන් ඉතිරි වෙච්ච HA- සාන්ද්‍රණයයි හැදිච්ච H2A සාන්ද්‍රණයයි සමාන වෙනවා. කොහොම වුණොත්ද අර උපකල්පනය යෙදුවට පස්සේ. එතකොට මේ සම්බන්ධතාවය අපි මේ විඝටන නියතවලට යෙදුවාම එහෙම නැත්නම් හෙන්ඩර්සන් සමීකරණයට අනුරූප සම්බන්ධතාවයට යෙදුවාම අපිට හම්බ වෙනවා pOH සමානයි pKb කියන එක. දැන් ඒතර ඔයගලන්ට මේක හොඳට අවධානයෙන් අහන් හිටියා නම් ඔයගලන්ට තේරෙනවා හැම වෙලාවකදීම අර්ධ සමකතා ලක්ෂයකදී මෙන්න මේ කියන සම්බන්ධතාවය පාවිච්චි කරන්න පුළුවන්. එමනම් දැන් මෙතෙන්දී අපිට සෙල්සියස් 25 දී pH අගය ලැබුණා pH අගය 7ක් කියලා. ඒතර අපි ඇත්තටම සෝඩියම් කාබනේට් එක අනුමාපනය සලකනකොටත් මේ ගණනය කිරීම කරන ආකාරය මේකමයි. ඒතර මේ ගණනය කිරීම සෝඩියම් කාබනේට් වලට අදාළව ඊටාම පැහැදිලිව තියෙනවා ඔයගොල්ලන්ගේ අර සම්පත් පොතේ
ඒ නිසා මෙතන සුළු කිරීමේ පහසුව සලකලා තමයි මම මේ කල්පිත ලවණයක් ගත්තේ Na2A කියලා සාධාරණ වශයෙන්. එතකොට මේ ලැබෙන අගයන්ට ඊටාම ආසන්න අගයක් ලැබෙනවා. ඇත්තටම සෝඩියම් කාබනේට් සහ HCl අනුමාපනය සලකලා සිදු කරන ගණනය කිරීම වලදී. දැන් ඊළඟට අපි දෙවෙනි සමකතා ලක්ෂයට අවධානය යොමු කරපුවාම මම කලින් විස්තර කරා. දැන් එතකොට මාධ්‍යයේ මොනවද තියෙන්නේ සම්පූර්ණයෙන්ම H2A. එන් ප්‍රතික්‍රියාව දැන් දෙවෙනි පියවරත් සම්පූර්ණයෙන් සිද්ධ වෙලා ඉවරයි. එතකොට මොනවද මාධ්‍යයේ තියෙන්නේ H2A. එහෙනම් දැන් කොහොමද අපි H2A ද්‍රාවණයක pH අගය හොයන්නේ? එතකොට අපි මුලින්ම අපි දැනගන්න ඕනේ මේ H2A ද්‍රාවණයේ සාන්ද්‍රණය මොකක්ද කියලා. එතකොට ඔයගලන්ට මෙතන මේ කොළ පාටින් පෙන්නලා තියෙනවා H2A ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයන ආකාරය. ඊළඟට මේ H2A වල පළමු විඝටන නියතය සහ දෙවෙනි විඝටන නියතය සැලකිල්ලට අරගෙන එතකොට පළවෙනි විඝටනය දෙවෙනි එකට වඩා ගොඩාක් විශාල නම් දැන් මෙතන එහෙම වෙනවා ගොඩක් විශාල වෙනවා. එතකොට මේ පළමු විඝටන නියතය පමණක් සලකලා H2A ගේ පළමු විඝටනය පමණක් සැලකිල්ලට අරගෙන මෙන්න මේ ආකාරයට අපිට pH අගය ගණනය කරගන්න පුළුවන්. ඒතර ඔයගලන්ට පේනවා මෙතන ආදේශ කරලා තියෙනවා අර කලින් සාන්ද්‍රණය ගණනය කිරීමෙන් හොයාගත්ත අගය මෙතන ආදේශ කරලා තියෙනවා. ඒ අනුව H2O+ සාන්ද්‍රණය ලැබෙනවා 5.77 වැඩි කිරීම 10^5ක් කියලා. එතකොට pH අගය ලැබෙනවා 5.423.9ක් කියලා. එමනම් දුවේ පුතේ දැන් මේ අපි ගණනය කරගත්ත pH අගයන් මේ ප්‍රස්ථාරයට ලකුණු කරපුවාම මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මතක තියාගන්න මම මේ ගණනය කිරීම සුළු කිරීමේ පහසුව සඳහා කල්පිත ලවණයක් Na2A අරගෙන සිද්ධ කරා. නමුත් මම දැන් මේ ප්‍රස්ථාරයේ දීලා තියෙන්නේ සත්‍ය වශයෙන්ම අපි සෝඩියම් කාබනේට් අරගෙන HCl එක අනුමාපනය කිරීමේදී සෝඩියම් කාබනේට් ද්‍රාවණයේ ආරම්භක සාන්ද්‍රණය 0.1ක් නම් සහ HCl ද්‍රාවණයේ ආරම්භක සාන්ද්‍රණය 0.1ක් නම් ලැබෙන pH අගයන් තමයි මේ ප්‍රස්ථාරයේ දක්වලා තියෙන්නේ. එතකොට තියෙන්නේ මේ තියෙන්නේ පුතේ ආරම්භක pH අගය, මේ තියෙන්නේ අර්ධ සමකතාලක්ෂයේදී pH අගය. නැවතත් පොඩ්ඩක් මතක් කරගන්න මම කලින් පාඩමකදී විස්තර කරා අර්ධ සමකතාලක්ෂයේදී මාධ්‍යයේ ස්වාරක්ෂක ක්‍රියාවක් පෙන්눔 කරනවා. එතකොට මේ තියෙන්නේ පළවෙනි සමකතාලක්ෂය. ඒතර පළවෙනි සමකතාලක්ෂයේදී පළවෙනි පියවර සම්පූර්ණයෙන් සිද්ධ වෙලා ඉවරයි. ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි අර්ධ සමකතාලක්ෂය. එතකොට මෙතනත් යම්කිසි ස්වාරක්ෂක ක්‍රියාවක් පෙන්눔 කරනවා. මතක් කරගන්න මම කලින් දවසක ඕගොල්ලන්ට පැහැදිලි කරා රුධිරයේ pH අගය නියතව තියා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ස්වාරක්ෂක පද්ධතිය කාබොනික් අම්ලය සහ බයිකාබනේට් ගේ පද්ධතිය. එතකොට මෙන්න මේ ආශ්‍රිතව ඇති වෙන්නේ එවැනි පද්ධතියක්. එතකොට මේ තියෙන්නේ දෙවෙනි සමකතාලක්ෂයේදී pH අගය. ඒතර ඔයගලන්ට මේ ප්‍රස්ථාරයට අනුව පැහැදිලි පළමු සමකතාලක්ෂය ලැබෙන්නේ බාෂ්මික මාධ්‍යයකදී, දෙවෙනි සමකතාලක්ෂය ලැබෙනවා ආම්ලික මාධ්‍යයකදී. එහෙනම් දැන් දුවේ පුතේ අපිට තියෙනවා ඊ타ත්ම වැදගත් ඊළඟ පියවරක්. මොකද්ද? අපි දැන් ප්‍රායෝගිකව මේ වගේ අනුමාපනයක් සිද්ධ කරගෙන යනකොට අපි කොහොමද මේ පළමු සමකතාලක්ෂයට අනුරූප වන ඊට ආසන්න සාධාරණ පළමු අන්තලක්ෂයක් ලබා ගන්න. ඊළඟට මේ දෙවෙනි සමකතාලක්ෂයට ආසන්නව සාධාරණ අන්තලක්ෂයක් ලබා ගන්නේ කෙසේද? ඒතර දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා සමකතාලක්ෂයට ආසන්න අන්තලක්ෂයක් ලබා ගැනීම සඳහා අපි උචිත අම්ල භස්ම දර්ශකයක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ තියෙන්නේ දුවේ පුතේ ෆිනොප්තලීන් දර්ශකයේ විදිහට පාවිච්චි කරපුවාම ෆිනොප්තලීන්ගේ pH පරාසය ඒ දර්ශකයට අදාළ pH පරාසය පිහිටනවා පළමු සමකතාලක්ෂය ආසන්නයේ. ඊළඟට මෙතිල් ඔරෙන්ජ්ගේ pH පරාසය පිහිටනවා දෙවෙනි සමකතාලක්ෂය ආසන්නයේ. දැන් එහෙමනම් ඔයගලන්ට තේරුම් කරගන්න පුළුවන් අපි මේ අනුමාපනය
ෆිනොප්තලීන් දර්ශකය යොදාගෙන ආරම්භ කළොත් දැන් ෆිනොප්තලීන් දර්ශකය මේ pH අගයන් මොකුත් දන්නේ නැහැ. ඒ දර්ශකයේ ස්වභාවය මොකද්ද? එයාගේ pH පරාසය හරහා මාධ්‍යයේ pH අගය වෙනස් වෙනකොට එයාගේ වර්ණ විපර්යාසය සිද්ධ වෙනවා. එහෙමනම් දැන් අපි ෆිනොප්තලීන් දර්ශකය පාවිච්චි කරලා මේ අනුමාපනය සිද්ධ කරගෙන ගියා නම් අපි දන්නවා පළවෙනි සමකතා ලක්ෂ්‍ය ආසන්නයේදී දැන් පටන් ගන්නකොට ෆිනොප්තලීන් රෝස පාටයි. ඒතර පළවෙනි සමකතා ලක්ෂ්‍ය කිට්ටු වෙනකොට මොකද වෙන්නේ? ඒක අවර්ණ වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ පාවිච්චි කරලා මේ අනුමාපනය සිද්ධ කරගෙන ගියා නම් පළවෙනි සමකතා ලක්ෂ්‍යයේදී අපිට ඒක දැනෙන්නේ නැහැ. දෙවෙනි සමකතා ලක්ෂ්‍ය ආසන්නයේදී තමයි එයාගේ වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ දැන් හොඳට බලන්න අපි මේ සෝඩියම් කාබනේට් සහ HCl අතර අනුමාපනය සිද්ධ කරගෙන යනකොට දැන් මේ පෙන්නලා තියෙන පළවෙනි ප්‍රතික්‍රියාව ඒ කියන්නේ පළවෙනි සමකතා ලක්ෂයට අනුරූප වන ප්‍රතික්‍රියාව. එතකොට ඒ ප්‍රතික්‍රියාව පමණයි අපි සිද්ධ වෙන්න අවස්ථාව දෙන්නේ දර්ශකය ලෙස ෆිනොප්තලීන් පාවිච්චි කරා නම්. එතකොට අපි දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරා නම් එහෙම මේ දෙවෙනි ප්‍රතික්‍රියාව ඒ කියන්නේ දෙවෙනි පියවරත් සිද්ධ වුණාට පස්සේ තමයි අපි අනුමාපනය නතර කරන්නේ. ඒ කියන්නේ අපි දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කළා නම් පළවෙනි පියවරත් ඉවර වෙලා දෙවෙනි පියවරත් ඉවරුණාට පස්සේ තමයි අපි අනුමාපනය නතර කරන්නේ. එහෙමනම් ඒ අවස්ථාවේදී අපි සිද්ධ කරලා තියෙනවා මෙන්න මේ අවසානයේට පෙන්නලා තියෙන සමීකරණයට අනුරූප ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවරයි. මෙන්න මෙතනදී දුවල පුතාලා අවධානය යොමු කළ යුතු ඉතාමත්ම වැදගත් කාරණයක් තියෙනවා. මොකක්ද ඒ වැදගත් කාරණය? හොඳට සැලකිල්ලෙන් අවධානය යොමු කරන්න බලන්න. මේ අනුමාපනය සිදු කිරීම සඳහා දර්ශකය ලෙස ෆිනොප්තලීන් පාවිච්චි කරපුවාම වැයවන HCl පරිමාව වගේ හරියටම දෙගුණයක පරිමාවක් වැයවිය යුතුයි. ඒකම මෙතිල් ඔරෙන්ජ් යොදාගෙන ඒ ආකාරයටම සිද්ධ කළා නම් මම හිතනවා දැන් ඔයගලන්ට ඒක තේරුම් කරගන්න පුළුවන්. මොකද ෆිනොප්තලීන් ඇති විට අපි පළවෙනි පියවරේදී අනුමාපනය නතර කරනවා. මොකද ෆිනොප්තලීන්ගේ වර්ණ විපර්යාසය දෙනවා පළවෙනි පියවර සිද්ධ වෙනකොට. නමුත් මෙතිල් ඔරෙන්ජ් නම් අපි භාවිතා කරලේ මෙතිල් ඔරෙන්ජ්ගේ වර්ණ විපර්යාසය දෙන්නේ දෙවෙනි සමකතා ලක්ෂ්‍ය ආසන්නයේදී. ඒ නිසා අපි දෙවෙනි පියවරත් සම්පූර්ණ වෙනකන් අනුමාපනය සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒ නිසා තමයි ෆිනොප්තලීන් තියෙනකොට ලැබෙන බියුරට් පාඨාංකයේ වගේ දෙගුණයක බියුරට් පාඨාංකයක් මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට අපිට ලැබෙන්නේ. දැන් මේ අපි සාකච්ඡා කරපු කරුණු පාදක කරගෙන ඔයගලන්ට විභාගයට ලැබෙන ආකාරයේ සරල ගණනය කිරීමකට අපි ඊළඟට යමු වෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේ දීලා තියෙන ගැටලුව මේකේ කියනවා ජලීය ද්‍රාවණයක් තියෙනවා සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් පමණක් අඩංගු. එතකොට ඒ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25 කොටස් දෙකක් වෙන වෙනම දර්ශකය ලෙස ෆිනොප්තලින් යොදාගෙන එක කොටසක් අනිත් කොටස දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් යොදාගෙන අනුමාපනය කරනවා. ඒතර අනුමාපනය කරන්නේ මොනවත් එක්කද? 0.1 ඝන ඩෙසිමීටරයට මවුල HCl ද්‍රාවණයක් එක්ක. ඉතින් හොඳට මතක තියාගන්න මේ කියන කාරණේ අපි එකම අනුමාපනය සිද්ධ කරනවා. එකක් දර්ශකය ලෙස ෆිනොප්තලින් පාවිච්චි කරලා අනිත් කොටස දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරලා. එතකොට එතනදී ලැබිච්ච බියුරට් පාඨාංක පිළිවෙලින් ඕගලන්ට දීලා තියෙනවා. දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරපුවාම ලැබිච්ච බියුරට් පාඨාංකය ඝන සෙන්ටිමීටර් 10ක් කියලා දීලා තියෙනවා. දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරපුවාම ඝන සෙන්ටිමීටර් 35ක් කියලා දීලා තියෙනවා. ෆිනොප්තලින් පාවිච්චි කරපුවාම ඝන සෙන්ටිමීටර් 10ක් ලැබුණා. මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරපුවාම ඝන සෙන්ටිමීටර් 35ක් ලැබුණා. හොඳයි. එහෙමනම් දුවේ පුතේ දැන් මම මේ ඔයගලන්ට පෙන්눔 කරන්නේ මේ ගැටලුව විසඳන ආකාරය. එතකොට අපි දර්ශකය ලෙස ෆිනොප්තලින් පාවිච්චි කරොත්
සෝඩියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් සෑදෙන මෙන්න මේ පළවෙනි පියවර සිද්ධ වෙනකොට අපි අනුමාපනය නතර කරනවා. ඔයගොල්ලෝ දන්නවා. ඒතකොට එතෙන්දී වැය වෙච්ච HCl පරිමාව අපි V1 කියලා ගත්තොත් එම අනුමාපනයම මෙතිල් ඔරෙන්ජ් යොදාගෙන සිද්ධ කළොත් එහෙම වැය වෙන HCl පරිමාව දෙගුණයක් වෙනවා. වැය වෙන HCl පරිමාව දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් සඳහා පමණක් ෆිනොප්තලීන් තියෙද්දි වැය වෙච්ච HCl පරිමාව වගේ දෙගුණයක පරිමාවක් මෙතිල් ඔරෙන්ජ් තියෙද්දි වැය වෙනවා. එතකොට ඒ දැන් මෙතිල් ඔරෙන්ජ් තියෙද්දි වැය වෙන පරිමාව තමයි මෙතන 2V1 කියලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට්ගේ ප්‍රතික්‍රියාව ඊළඟට පටන් ගන්න මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට පමණයි. ඒතර ඒ සඳහා වැය වෙන HCl පරිමාව මෙතන අපි අරගෙන තියෙනවා V2 කියලා. එතකොට දැන් මේ ගැටලුවට අනුව V1 වලගේ තමයි ෆිනොප්තලින් තියෙනකොට ලැබිච්ච පාඨාංකය. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 10 කියන එක. එතකොට ඊළඟට මෙතිල් ඔරෙන්ජ් තියෙනකොට වැය වෙච්ච පරිමාව සමස්ත පරිමාව වෙන්නේ 2V1 සහ V2. එතකොට ඒකේ අගේ 35ක් වෙනවා. එතකොට එහෙමනම් V2 වලගේ එනවා ඝන සෙන්ටිමීටර් 15ක් කියලා. එතකොට මෙන්න මේ පරිමාවන් සැලකිල්ලට අරගෙන දැන් පළවෙනි ප්‍රතික්‍රියාව සලකලා අපිට පුළුවන්කම ලැබෙනවා සෝඩියම් කාබනේට්ගේ සාන්ද්‍රණය මේ ආකාරයට ගණනය කරගන්න. එතකොට එතෙන්දී ප්‍රතික්‍රියාව 1:1 අනුපාතයට සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රතික්‍රියා වෙච්ච සෝඩියම් කාබනේට් මවුල ප්‍රමාණය සමාන වෙනවා ප්‍රතික්‍රියා වෙච්ච HCl මවුල ප්‍රමාණයට. ඒ අනුව සෝඩියම් කාබනේට්ගේ සාන්ද්‍රණය අපිට මේ වගේ ගණනය කරගන්න පුළුවන්. සෝඩියම් කාබනේට් මවුල අපිට ලැබෙනවා එක වැඩි කිරීම ධාරණ 3ක් කියලා. එතකොට ඒක පරිමාවෙන් බෙදුවාම අපිට ලැබෙනවා සෝඩියම් කාබනේට් වල සාන්ද්‍රණය 0.04ක් කියලා. ඊළඟට ඒ විදිහටම අර අංක 3 විදිහට අපි දාලා තිබිච්ච ප්‍රතික්‍රියාව සැලකිල්ලට අරගෙන අපිට පුළුවන්කම ලැබෙනවා සෝඩියම් බයිකාබනේට්ගේ සාන්ද්‍රණයත් මේ විදිහට හොයාගන්න. එතකොට ප්‍රතික්‍රියා කළ සෝඩියම් බයිකාබනේට් මවුල ප්‍රමාණය HCl මවුල ප්‍රමාණය සමානයි. එතකොට සෝඩියම් බයිකාබනේට් මවුල ප්‍රමාණය අපිට 1.5 වැඩි කිරීම ධාරණ 3ක් කියලා ලැබෙනවා. ඒතර ඒක පරිමාවෙන් බෙදලා අපිට සෝඩියම් බයිකාබනේට් වල සාන්ද්‍රණයත් 0.06 ඝන ඩෙසිමීටරයට මවුල කියලා ගණනය කරගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ අපි තවත් ගැටලුවකට යමු වෙනවා. එතකොට දැන් මේ ගැටලුවේ තියෙන කලින් වගේම ප්‍රශ්නයක් අපි මිශ්‍රණයක් අනුමාපනය කරනවා. මේ මිශ්‍රණයේ තියෙන්නේ දැන් කලින් තිබුණේ සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට්. දැන් මේ මිශ්‍රණයේ තියෙන්නේ සෝඩියම් කාබනේට් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒතර මේ මිශ්‍රණයෙන් ඝන සෙන්ටිමීටර 25 කොටස් දෙකක් අරගෙන කොටසක් දර්ශක ලෙස ෆිනොප්තලින් දාලා අනිත් කොටස දර්ශක ලෙස මෙතිල් ඔරෙන්ජ් දාලා සාන්ද්‍රණය 0.2 ඝන ඩෙසිමීටරයට මවුල HCl ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරනවා. ඒතර මේකනොත් ඔයගලන්ගෙන් අහන්නේ වෙන වෙනම මේවායේ සාන්ද්‍රණ ගණනය කරන්න කියලා තමයි මේ ප්‍රශ්නෙන් ඔයගලන්ගෙන් අහන්නේ. හොඳයි. එමනම් දුවේ පුතේ මෙතනදිත් මේ තියෙන්නේ ෆිනොප්තලීන් ඇතිවිට සහ මෙතිල් ඔරෙන්ජ් ඇතිවිට වෙන වෙනම සිද්ධ වෙන ප්‍රතික්‍රියා. දැන් ඔයගලන්ට මතක නම් අපි කලින් පාඩමක අපි ආරම්භයේදීම විස්තර කරා ප්‍රබල අම්ල ප්‍රබල භස්ම අනුමාපනයක් අපි උදාහරණ විදිහට ගත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl. ඒතර ඒ අනුමාපනය සඳහා ෆිනොප්තලින් ගන්නත් පුළුවන් මෙතිල් ඔරෙන්ජ් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl අතර ප්‍රතික්‍රියාව දර්ශක ලෙස ෆිනොප්තලින් තියෙද්දිත් අපි සිද්ධ කරනවා. දර්ශක ලෙස මෙතිල් ඔරෙන්ජ් තියෙද්දිත් සිද්ධ කරනවා. හැබැයි සෝඩියම් කාබනේට්ගේ ප්‍රතික්‍රියාව අපි සැලකුවොත් එහෙම ෆිනොප්තලින් ඇතිවිට සිද්ධ වෙන්නේ සෝඩියම් කාබනේට් බයිකාබනේට් දක්වා යන පළවෙනි පියවර විතරයි. ඒතර මෙතිල් ඔරෙන්ජ් තියෙද්දි පියවර දෙකම සිද්ධ වෙනවා. එතකොට සෝඩියම් කාබනේට් සඳහා පමණක් ෆිනොප්තලින් තියෙද්දි වැය වෙන HCl පරිමාව වගේ දෙගුණයක පරිමාවක් මෙතිල් ඔරෙන්ජ් තියෙද්දි වැය වෙනවා. අන්න එහෙමනම් දැන් මම මෙතන ගන්නවා සෝඩියම් කාබනේට් සඳහා ෆිනොප්තලින් තියෙද්දි වැය වෙන HCl පරිමාව V1. එතකොට මෙතිල් ඔරෙන්ජ් තියෙද්දි ඒක 2V1 වෙනවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සඳහා වැය වෙන HCl පරිමාව ෆිනොප්තලින් තියෙද්දිත් V2මයි මෙතිල් ඔරෙන්ජ් තියෙද්දිත් V2මයි. ඒ අනුව V1 සහ V2 වල එකතුව පළවෙනි පාඨාංකය වෙනවා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 32. ඊට පස්සේ 2V1 සහ V2 වලගේ
දෙවෙනි පාඨාංකය ඒ කියන්නේ මෙතිල් ඔරේන්ජ් තියේදී වැය වෙච්ච බියුරට් පාඨාංකය 44ට සමාන වෙනවා. ඒ අනුව ඒක විසඳලා අපිට V1 සහ V2 වල අගයන් ගණනය කරගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා V1 සමානයි ඝන සෙන්ටිමීටර් 12යි V2 සමානයි ඝන සෙන්ටිමීටර් 20යි කියලා. එතකොට දැන් මෙතනදී අපි අර කලින් ලියපු මෙන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාව සැලකිල්ලට අරගෙන කලින් ලියපු පළවෙනි ප්‍රතික්‍රියාව සැලකිල්ලට අරගෙන අපිට පුළුවන් සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය HCl සාන්ද්‍රණයට සමානයි කියලා සමාන වෙන නිසා මේ ආකාරයට ගණනය කරගන්න පුළුවන් අර ඝන සෙන්ටිමීටර් 12 කියන V1 වලට ආපු වගේ සැලකිල්ලට අරගෙන එතකොට අපිට හම්බ වෙනවා සෝඩියම් කාබනේට් මවුල ප්‍රමාණය. ඒකෙන් අපිට සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් පරිමාවෙන් බෙදීම මගින්. ඒ අනුව අපිට පිළිතුර ලැබෙනවා 0.0096ක් කියලා. ඊට පස්සේ අර අපි කලින් සාකච්ඡා කරපු මෙන්න මේ අංක දෙක ප්‍රතික්‍රියාව සැලකිල්ලට අරගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර ප්‍රතික්‍රියාව සැලකිල්ලට අරගෙන අපිට පුළුවන්කම ලැබෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය ගණනය කරගන්න. එතකොට එතන අදාළ පරිමාව වෙන අර V2 විදිහට අපි ගණනය කරගත්ත ඝන සෙන්ටිමීටර් 20. එතකොට ඒ අනුව අපිට ලැබෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය 4 වැඩි කිරීම 10^3යි කියලා. එතකොට ඒක පරිමාවෙන් බෙදලා එතෙන්ට අදාළ සාන්ද්‍රණය ගණනය කරගන්න පුළුවන්. හොඳයි. එමනම් දුවේ පුතේ දැන් අපි මේ දක්වා සාකච්ඡා කරේ ඒ සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් මිශ්‍රණයක් ඊට පස්සේ සෝඩියම් කාබනේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක් හා සම්බන්ධ ගණනය කිරීම දෙකක්. ඒතර අපි දැන් මේ දක්වා ගොඩාක් කරුණු කාරණා සාකච්ඡා කරා. ඒ කරුණු කාරණා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕගනික් වල සමහර දේවල් වලට, ඉනෝගනික් වල සමහර දේවල් වලට. එතකොට දැන් මේ අපි සාකච්ඡා කරපු කරුණු වලින් මම ඔයගොල්ලන්ට ඒ වගේ ඉනෝගනික් වලට සම්බන්ධ කරන්න පුළුවන් පොඩි කාරණයක් දෙකක්, ඕගනික් වලට සම්බන්ධ කරන්න පුළුවන් පොඩි කාරණයක් දෙකක් මෙතෙන්දී මතක් කළොත් එහෙම දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ඕගනික් වල තියෙනවා විවිධ අම්ල තියෙනවා. ඒ සමහර අම්ල වලට පුළුවන් කාබනේටයකට හෝ බයිකාබනේටයකට එකතු කරපුවාම කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න. හොඳට බලන්න දුවේ පුතේ යම් අම්ලයක් කාබනේටයක් හෝ බයිකාබනේටයක් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියන එකේ තේරුම මොකක්ද? එතකොට දැන් යම් අම්ලයකට පුළුවන් නම් කාබොනික් අම්ලයේ පළමු විඝටනය අනිත් පැත්තට දිරිගන්වන්න ආපසු ප්‍රතික්‍රියාව දිරිගන්වන්න. ඒ අම්ලයට පුළුවන්කම ලැබෙනවා බයිකාබනේටයක් එක්ක ප්‍රතික්‍රියා කරවලා කාබන් ඩයොක්සයිඩ් පිට කරවන්න. එහෙමනම් යම් දුබල අම්ලයක් කාබොනික් අම්ලයේ පළමු විඝටනයට වඩා ආම්ලිකතාවයෙන් වැඩි නම් පමණක් එහෙම නැත්නම් ඒක ප්‍රමාණාත්මකව කියනවා නම් කාබොනික් අම්ලයේ පළමු විඝටන නියතයට වඩා කිසියම් අම්ලයක විඝටන නියතය විශාල නම් ඒ අම්ලයට පුළුවන්කම ලැබෙනවා බයිකාබනේට් හෝ කාබනේට් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඕගනික් වලදී කතා කරනවා ඇසිටික් වලට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න ඒ විදිහට. නමුත් ඇල්කොහොල් වලට ෆීනෝල් වලට බෑ. දැන් ඒ අනුව ඔයගොල්ලන්ට පුළුවන් සංසන්දනය කරන්න ෆීනෝල්ගේ ආම්ලිකතාවය කොහොමද කාබොනික් අම්ලයට සාපේක්ෂව, ඇසිටික් අම්ලයේ ආම්ලිකතාවය කොහොමද කාබොනික් අම්ලයට සාපේක්ෂව කියලා. ඉතින් මොකද ඒ වගේ ප්‍රශ්න පවා ඔයගලන්ට විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න විදිහට පහසුවෙන්ම දෙන්න පුළුවන්. එතකොට ඒකට පිළිතුර ලබා ගන්න පුළුවන් තැනක් තමයි, පැහැදිලි කරගන්න පුළුවන් තැනක් තමයි මේ කාරණය. ඊළඟට මම තවත් එක චූටි කාරණයක් ඔයගලන්ට මතක් කරනවා. දැන් කාබනේට් අයනය බාෂ්මිකයි. කාබොනික් අම්ලය ආම්ලිකයි. එහෙමනම් කාබොනික් අම්ලයට පුළුවන් ද කාබනේට් අයනයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. දැන් අම්ල බාෂ්ම එකිනෙක ප්‍රතික්‍රියා කරනවානේ. කාබොනික් අම්ලය ආම්ලිකයි, කාබනේට් අයනය බාෂ්මිකයි. ඒ දෙන්නට පුළුවන් ද එකිනෙක ප්‍රතික්‍රියා කරන්න? පුළුවන්. ඒ දෙන්නට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මේක ඉතාමත්ම වැදගත් නිගමනයක්. කාබනේට් අයන කාබොනික් එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් බවට පරිවර්තනය වෙනවා. මේක අපිට අර සාධාරණව පෙන්වන්න පුළුවන් A2- අයනයක්. ඒ කියන්නේ ද්විභාෂ්මික දුබල අම්ලයකින් හම්බෙන ඇන අයනය. A2- අයනය
H2 එක්ක ප්‍රතික්‍රියා කරලා Ha- බවට පත් වෙනවා. ඒතර මෙන්න මේ කාරණේ ඉනෝගනික් වල තව හම්බෙන තැනක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2S එක ප්‍රතික්‍රියා කරපුවාම වැඩිපුර H2S එක ප්‍රතික්‍රියා කරපුවාම සෝඩියම් බයිසල්ෆයිඩ් හැදෙනවා කියන කාරණේ. ඉතින් මෙන්න මේ විදිහට ඉනෝගනික් වලදී ඉනෝගනික් යටතේ ඔයගලන්ට සාකච්ඡා කරන්න පුළුවන් තවත් කරුණු කීපයක් තමයි මම ඔයගලන්ට මේ දාලා තියෙන්නේ. ඒතර ඒ සම්බන්ධවත් එහෙමනම් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. ඒතර මේ දක්වා අපි සමතුලිතතාවය යටතේ එන මාතෘකා කීපයක් කතා කරා විශේෂයෙන්ම අම්ල භස්ම සම්බන්ධව. එතකොට මේ කොටස අම්ල භස්ම හා සම්බන්ධව pH සම්බන්ධ වෙන කොටස මෙතනින් නිමා වෙනවා. එතකොට තවත් මේ සමතුලිතතාව පාඩමේම තවත් ඉස්සරහට මාතෘකා කීපයක් තියෙනවා. එතකොට දැන් මේ කොටසෙන් ගොඩාක් කරුණු කාරණා ඔයගොල්ලෝ සාකච්ඡා කරා. එතකොට ඒ කරුණු කාරණා නැවත මම අර කලින් කිව්වා වගේම ඔයගලන්ගේ වෙනත් කොටස් වල තියෙන දේවල් වලටත් යොදා ගන්න පුළුවන් වෙන විදිහට ඔයගලන්ගේ බුද්ධිය මෙහෙවන්න නිකාම කටපාඩමේ මේවා මතක තියාගන්න නැතුව එතකොට මම පුළුවන් තරම් ඔයගලන් උත්සාහ කරා ඔයගලන්ගේ බුද්ධිය මෙහෙवला චින්තන හැකියාව වර්ධනය වන ආකාරයට මේ කරුණු කාරණා ඔයගලන්ට ඉදිරිපත් කරන්න. ඒ නිසා මම අවසාන වශයෙන් ඔයගලන්ගෙන් ඊ타ත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද්ද මේ කියපු දේවල් නැවත නැවත මෙනෙහි කරලා නැවත නැවත අභ්‍යාසයේදීලා මේ දැනුම තමන්ගේම දැනුමක් බවට පත් කරගන්න, තමන්ගේ චින්තන ශක්තිය හොඳට දියුණු කරගන්න, බුද්ධිය මෙහෙवला මේ විෂය කරුණු හොඳට තේරුම් ගන්න බලන්න. ඒ තුලින් ඔයගලන්ගේ සාමාන්‍ය ජීවිතයේදී පවා යම්කිසි ගැටලුකාරී තත්වයකදී තමන්ට බුද්ධිය මෙහෙवला තමන්ගේ චින්තන හැකියාව මෙහෙवला ඔයගලන්ට සාර්ථක විසඳුමක් ලබා ගන්න හැකියාව ලැබෙයි. ඒ නිසා මේ ලබාගත් දැනුම ඔයගලන්ගේ විශේෂයෙන්ම විභාගයට ඊ타ත්ම සාර්ථකව මුහුණ දීමට උදව්වක් කර ගන්නා ලෙස ඊ타ත්ම ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමින් අපි මේ පාඩම මෙතනින් අවසන් කරනවා.